සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති 11:55 සමගින් ඔබ හමුවන මම සමීර බණ්ඩාර කපුගොඩ. මම ශශිකලා කඳුගඩ ආරච්චි. ප්‍රථම නවදානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ලෙඩ වූ බව කියූ කරුණා CIDA සහරාන් ළඟ තිබුණේ හිස්බුල්ලා දුන් ගිනි අවිද. ලුණු පානයනය නතර කිරීමට ජනපතිගෙන් උපදෙස්. වසර අවසන් වන තෙක් ඉන්ධන මිල වැඩි නොකරන බවට ඇමති අමරවීරගෙන් සහතිකයක්. කිසිසේත් ඉන්ධන මිල වැඩි කරන්න අපේක්ෂාවක් නැහැ. කොරෝනා මර්ධන එන්නතක් අප්‍රිකානු කලාපය තුළ ප්‍රථම වරට අත්හදා බලයි. මෙක්සිකෝවේ අලුතෝපන් තුන්නිවුන් දරුවන්ටත් කොරෝනා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනායක මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව කළ කැඳවීමකට අනුවයි. දවසේ පුවත පසුගිය ජූනි 17 වෙනිදා අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී කරුණා අම්මාන් සඳහන් කර තිබුණේ තමන් LTT සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී හමුදා සමාජිකයන් 2000ත් 3000ත් අතර ප්‍රමාණයක් එක රැයකදී ඝාතනය කර ඇති බවයි. கருணா அம்மான் கொரோனாவோட கொடியவனா உண்டு. அது உண்மை அவன் சொன்னேன். கொரோனா வந்து 9,000 செத்துருக்கி. நாங்க ஒரு இரவுல 2000 ஆமியை கொண்டாங்க. விளங்காதே சதியா சொல்லி ஏன் பரவாயில்ல. அதே மாதிரி கிளியில் வச்சு 10,000 அவனுக்கு தெரியாது. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය සඳුදා නියෝග කළා. ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස විනායක මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට දැනුම් දුන්නද නීතිඥයෙකු මාර්ගයෙන් ඔහු දැනුම් දී තිබුණේ අසනීපයෙන් පසුවන බවයි. කෙසේ වෙතත් ඔහු අද පෙරවරු 10:30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. මේ වන විටත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළා. දවසේ පුවත නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLM හිස්බුල්ලා විසින් බෙදා දුන් අවි ආයුධ සහරාන් හෂීම් වෙත ලැබී තිබුණු බවට වන තොරතුරක් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණය වුණා. ඒ 2009 වසරේදී සහරාන් හෂීම්ව සම්මුඛ සාකච්ඡාවට ලක් කළ මාධ්‍යවේදියෙක්ගෙන් කොමිසම සිදු කළ සාක්ෂි විමසීමේදී කොමිසම හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නේ පුවත්පත් මාධ්‍යවේදී ක්‍රිස්ටෝපර් කමලේන්ද්‍රන් මහතායි. ඔහු 2009 වසරේ අගෝස්තු මාසයේදී ජාතික තවහීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම විමසීමක් කළා. 2009 ජූලි මාසයේදී බේරුවල මුස්ලිම් පල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව මම කාත්තාන්කුඩි ප්‍රදේශයට ගියා. එහිදී දැනගන්නට ලැබුණා සහරාන්ගේ කණ්ඩායම සහ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතර විවිධ අවස්ථාවල ගැටුම් ඇති වෙලා තිබුණා කියලා. කාත්තාන්කුඩි ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් සහරාන්ගේ දුරකථන අංකය ලබාගෙන ඔහුව හමුවීම සඳහා එම ප්‍රදේශයේ පිහිටි කාර්යාලයකට ගියා. එම කාර්යාලයේ T56 වර්ගයේ ගිනි අවි කිහිපයකුත් දක්නට ලැබුණා. අදාළ ගිනි අවි සම්බන්ධයෙන් Taman පුද්ගලයෙකුගෙන් විමසීමේදී ඒවා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLM හිස්බුල්ලා විසින් කාත්තාන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවට බෙදා දී තිබූ ඒවා විය හැකි බවට ඔහු සඳහන් කළ බව සාක්ෂි ලබා දෙමින් මාධ්‍යවේදියා සඳහන් කළා. අදාළ ගිනි අවි ලබා දී ඇත්තේ කුමන කාලපකවානුවකදීද යන්න කොමිසම විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ ඒවා 1993 වසරේ කාත්තාන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ LTT ප්‍රහාරයකින් පසුව හිස්බුල්ලා හරහා මුස්ලිම් ජනතාව වෙත බෙදා දී තිබූ බව අනාවරණ වූ බවයි. එලෙස අවි බෙදා දීම රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආණ්ඩු සමයේ සිට සිදුව තිබූ බව ඔහු සඳහන් කළා. එමෙන්ම 2009 වසර වන විට සහරාන් සහ ඔහුගේ කණ්ඩායමේ සමාජිකයන් විසින් කාත්තාන්කුඩි ප්‍රදේශයේ පිහිටි සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ගේ නිවාස 100කට වැඩි ප්‍රමාණයක් විනාශ කර තිබූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කියා සිටියා.
මාධ්‍යවේදියා වැඩිදුරටත් සඳහන් කර සිටියේ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට අයත් පල්ලිද සහරාන්ගේ පිරිස්වල ප්‍රහාරවලට ලක්ව තිබූ බවයි. නමුත් ඔහු සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී සහරාන් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ බව සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා. සහරාන් සහ සාම්ප්‍රදායික මුස්ලිම්වරුන් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් Taman එවකට නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති එඩ්වින් ගුණතිලක මහතා සමග සාකච්ඡා කළ බවත් ඔය වගේ ගැටුම් තියෙනවා. ඒවා අපිට විසඳන්න බෑ. දේශපාලන අරබුදයක් තියෙන නිසා රාජ්‍ය නිලධාරීන් ලෙස එවැනි කරුණු වලට මැදිහත් වෙන්න බෑ. ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා Tamanට පැවසූ බව සාක්ෂිකරු වැඩිදුරටත් කොමිසම හමුවේ කියා සිටියා. වසරක කාලයක් තුල ලාභ ලබා පෙන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා ලුණු පෞද්ගලික සමාගමට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එම සමාගමේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී. ලංකා ලුණු පෞද්ගලික සමාගමේ 2016 වසරේ ලාභය රුපියල් කෝටි 70ක්. නමුත් 2017 වසර වන විට එම ලාභය රුපියල් කෝටි 32ක් දක්වා අඩු වී ඇති අතර 2018 වසරේ ලක්ෂ 28ක් සහ 2019 වසරේ 1 කෝටි 91 ලක්ෂයක් ලෙස එම ආයතනය පාඩු ලබා තිබෙනවා. තෙවසරක් තුල සිදු වූ පාඩුවට හේතු සොයා ලාභ ඉපයීම වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. 1998 වසරේදී පෞද්ගලීකරණයට සැලසුම් කර තිබූ ලුණු සංස්ථාව මහින්ද රාජපක්ෂ මහතා කම්කරු අමාත්‍යවරයා ලෙස මැදිහත් වී සේවා නියුක්තිකයන්ගේ බහර අරමුදල යටතට ගනු ලැබූ අතර පසුව එය ඉහළ ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. සේවා නියුක්තිකයන්ගේ බහර අරමුදල යටතේ ඇති සමාගමක් කිසිසේත්ම පාඩු ලැබිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිවරයා එම සමාගමේ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ ඉදිරි මාස 6ට සහ වසරකට අදාළ සැලසුම් වෙන්වෙන්ව සකස් කර ලාභ ඉපැයීමට පියවර ගන්නා ලෙසයි. පාඩු ලැබීම ගැන නිදහසට කරුණු දක්වනවා වෙනුවට ලාභ ඉපැයීමට ඇති උපාය මාර්ග Tamanට අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා. ලුණු ආනයනය මින් ඉදිරියට සම්පූර්ණයෙන් නතර කළ යුතු බවත් 2015 වසරට පෙර මෙන් සිය නිෂ්පාදන අපනයනය කරන ආයතනයක් බවට ලංකා ලුණු සමාගම පත් කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. නුසුදුසු පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීම තුළින් ඔවුන් පාර්ලිමේන්තු බලය අයුතු ලෙස භාවිත කරන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කුලියාපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර මහමැතිවරණයේදී වැඩක් කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා ගැනීමට ක්‍රියා කරන ලෙසයි. ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ නමුත් ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඕනම දෙයකට දන් දෙනවා කියලා කියපු උදවිය අන්තිමට සංවර්ධනය බලපාන කොයි වසංගතයට මුහුණ දෙන්න බල ලබා ගැනීමට යාම එක නැති කර. ඒ නිසා අවස්ථාවල් ලැබුණට පළවෙනි වතාවෙත් පාර්ලිමේන්තුව විසිරවලා මැතිවරණයකට අප්‍රේල් දින දීලා ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව මුදල් වෙන් කරගෙන කොයි වසංගතයට සංවර්ධනය තිබුණු ණය මුදල් ඒ ණය ගෙවලා වැඩ කටයුතු ආරම්භ වෙන්න පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා ඒ දෙගොල්ලෝ අතර කරගහ ගන්නවා. එහෙම නැත්නම් අපි දකින්නේ නිවුස් වලට മന്ത്രിවරු කසිප්පු පෙරන එක ගැන. ඒ කසිප්පු කාර්යයට කසිප්පු පෙරල්ලේ නැතුව පාර්ලිමේන්තුවට එවුවම හරියනවායි තමුන්ලාන්සලා. ඒ බණ්ඩා කවුද කියලා කසිප්පු කාර්යය පාර්ලිමේන්තුවට එවුවම කසිප්පු කරනවා. ඒ බලය පාවිච්චි කරනවා. ඉතින් මම අපහාස කරන්නේ මම නම් දන්නේ නැහැ කවුද කියලාවත් දන්නේ නැහැ. ඒ කවුරු වුණත් තමුන්ලාන්සලා ඒ පිළිබඳ අවබෝධයක් තියෙන නිසා මම තමුන්ලාන්සලාට ඉල්ලනවා මෙවර පාර්ලිමේන්තුවේ වැඩක් කරන්න පුළුවන් පිරිසක් අපිට එක්ක එවන්න. අද රට පාලනය කරන්නේ ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් නැති ආණ්ඩුවක් බවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. අපේ හොඳ කණ්ඩායමක් ඉන්න. රොඩු පොඩ්ඩක් තිබ්බා ඒ ටික පිරිසිදු වීම ගැනත් මම බොහොම සන්තෝෂ වෙනවා. අද රට පාලනය කරන්නේ ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක්වත් නැති ආණ්ඩුවක්. ආර්ථික විද්‍යාවේ තිබෙනවා සාර්ව ආර්ථික විචල්යන් කළමනාකරණය කිරීම. මම හිතන්නේ වර්තමාන රජයේ ඒ අත්තුන්ට සාර්ව ආර්ථික විචල්යන් කිව්වහම උඩබිම බලයි. ඒ කියන්නේ මැක්‍රෝ ඉකොනොමික් ඉන්ඩිකේටර්ස්. උද්දමනය, ආර්ථික වර්ධනය, විලකියාව, ගෙවුම් ශේෂය. මගේ පියාණන් මේ රටේ ජනාධිපතිවරයා වෙලා ඉන්නකොට යුද්ධ දෙකක් තිබුණා. එතුමා පටන් ගත්ත ඇඟලුම් කම්හල් 200 වැඩසටහන. බලන්න මේ ආණ්ඩුව කොච්චර අදක්ෂද කියලා. ලෝකයේ සිදුවෙන දේවල් පිළිබඳව මනා අවබෝධයක්. කොවිඩ් ප්‍රශ්නයත් සමග මිත්‍රවරුනි චීන රටේ කොම්පැනි දාපු ෆැක්ටරි දාපු බොහොමයක් දැන් චීනෙන් පිට වෙනවා. දැන් ඉන්දියාවේ අගමැතිතුමා මේක දැක්කා.
මොකක්ද ඉන්දියාවකතුමා කරන්නේ? එයාගේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙනම විශේෂ ඒකකයක් පටන් ගත්තා. ඒගොල්ලෝ දුන්න ටාගට් එකක්. චීන රටින් පිට වෙන හැම කර්මාන්ත ශාලාවක්ම ඉන්දියාවේ ස්ථාපනය කරා. දැන් නිකමට හිතන්න මගේ පියාණන් අද ජනාධිපතිවරයා වෙලා හිටියා. හරියටම අර මෝදි අගමැතිතුමා කරපු දේව කරනවා. තමන්ගේ කාර්යාලයේම වෙනම විශේෂ ඒකකයක් දමලා බණ්ඩාරනායක ගුවන්තොටුපළේ රතු පළසක් එලනවා. අර කර්මාන්ත කරුවන් ඔක්කොටම ඇවිල්ලා ලංකාවේ ඒ කර්මාන්ත ශාලා පිහිටුවා. පූජ්‍ය පක්ෂයට ගෞරව කිරීම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බෙල්ලන්විල විහාරස්ථානයේ ඊයේ පස්වරුවේ පැවති ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා. මහමැතිවරණය සඳහා ආශිර්වාද ලබා ගැනීමට ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ ප්‍රතිපත්තිය පූජක පක්ෂයට ගරු කරලා ඡන්දවලට යන්න. ඔබතුමාලා මැතිවරණ ව්‍යාපාරේ පරක්කුණා පටන් ගන්න නෑ. ඉතින් මැතිවරණ ව්‍යාපාරේ පටන් ගන්න ජනතාව උනන්දු එක්ක. කවුරුත් ඇත්ත වශයෙන්ම ආරම්භ කළා නෑ. ඔය ආගමික උත්සව කරලා තියෙනවා පොහොට්ටුවෙන් අපි කරලා තියෙනවා. මම හිතන්නේ එන සුමානියකට තමයි අපිට පෙනෙන්නේ මේ පක්ෂවල වැඩ කටයුතු කරන එක. හැබැයි ඔබතුමාලගෙන් ගැලවුණ පාර්ශ්වය නම් මම දේශපාලනය ගැන කතා කරන්නේ නෑ. දේශපාලනේ දන්නේ නෑ දන්නවා කොහොමද කරන්න කියලා පැතිකඩ. හාමුදුරුවෝ බණ කියනවා අපිට අහුණා අගමැතිවරයෙක් විදියට පත් වෙච්ච වැඩිම වාර ගණනක් තියෙන රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. හැබැයි මේ වන විට අසරණම වෙච්ච නායකයෙතුමා නේද? නෑ මම හිතන්නේ අහිංසක පින්වතුන්ට අහන්න කොයි වගේ දෙයක් කරන්න පුළුවන් පුද්ගලයෙක්ද මෙතන සිටින්නේ කියලා. මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධාගම අගෞරව කරන කවුරුත් අපි නාම යෝජනා දීලා නෑ. ඒගොල්ලෝ ඉන්නේ ඔය සුළුතර පක්ෂවල. ඒ වගේම අගරාධිකරු ගැන ප්‍රකාශ කරලා තිබ්බ අපේ මහානායක ස්වාමීන් වහන්සේ බහැදකින අවස්ථාවේදී පෙන්වලා දුන්නා. එවැනි පුද්ගලයන් දේශපාලන සිටුවේ නැහැ කියන එක. ඔබතුමාලගේ රජයේ යටේ හිටිය ප්‍රබල ඇමතිවරයෙක් තමයි මේ ප්‍රකාශය කරේ. ඒක තමයි නාම යෝජනා හම්බුනේ නැත්තේ අපේ පක්ෂේ. ඔබතුමා කියන්නේ පක්ෂය සුද්ධ කරලා කි? ඇත්ත වශයෙන්ම සුද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂයේ සමගී ජන බලවේගයෙන් අභියෝගයක් ඇත්තෙම නැද්ද? මොකද්ද? මොන වේගයක්ද? සමගී ජන බලවේගය. සමගියක් තියනද ඒක? බලවේගයක් දැස අපිට පේන්නේ නැහැ. අවස්ථාව ලැබුණොත් ආණ්ඩුවත් එක්ක වැඩ කරනවානේ. අපි ආණ්ඩුව හදනවා. ගොම්බිල්? පුදුමයි වගේනේ. නෑ ඒක තමයි. ඔබතුමා හරි විශ්වාසයෙන් කියනින්ද මට පුදුමනේ. දැන් තියෙන තත්ත්වය බැලුවාම දැන් සනීපද? ඔබ සනීප වෙන්න තමයි අපි කියන්නේ. හරින් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් නොකරන බවට සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනතාවට පොරොන්දුවක් ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා මහතා පවසනවා. හරින් ප්‍රනාන්දුගේ ප්‍රකාශය පිළිබඳ පක්ෂ විපක්ෂ තවත් දේශපාලඥයන්ද අදහස් පළ කළා. පෞගිය කාලේ හරින් ප්‍රනාන්දු මහත්තයලා කොළඹ ඉඳන් බදුල්ලට ආවා. බදුල්ලට ඇවිල්ලා විවාහයකුත් කරගෙන මේ ප්‍රදේශයේ ජනතාවගේ ඡන්ද ටිකත් එක්කව කරගෙන එතුමා මහමැති පුටුවට ගිහිල්ලා මහමැති පුටුවෙන් පාර්ලිමේන්තු පුටුවට ගියා. හැබැයි මේ පළාතේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් සාධාරණයක් ඉෂ්ට කරේ නැහැ. දැන් එතුමා ජාතික ලැයිස්තුවට පැන්නා. ආගම පාවඩයක් කරගෙන බලයට එනවා. බලයට ආවට පස්සේ මේව ඔක්කොම අමතක කරලා යනවා. ඉතින් අපි රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ සියල්ලම බලබලා සත්‍ය දැන්වත් අවබෝධ කරගන්න. හරින් ෆර්නෑන්ඩෝගේ ප්‍රකාශයත් එක්ක එතුමා කියනවා ජනතා විමුක්ති පෙරමුණේ 100% ඡන්දේ ලබා දුන්නේ දෙවෙනි මනාපේ සජිත් ප්‍රේමදාසට. අද එදා වැසිකිළියස්සේ ගහපු ඩීල් නේද මේක එක එළියට එන්නේ. දැන් හරින් ෆර්නෑන්ඩෝගේ දෙවෙනි මනාපයත් එක්ක අපිට පේනවා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ එක්සත් ජාතික පක්ෂයමයි. සමගි ජන බලවේගයම. දැන් අපේ වීරෝදාර හමුදා සෙබළු අපේ රණවිරුව 3000ක් ඝාතනය කරා කියන කරුණගේ කතාව යටපත් කරන්න තමයි මේ කතාව ඉස්සරහට අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි කියනවා අද සමගි ජන බලවේගයට එහෙන් මෙහෙන් අරව මේව කතා මොනවා කිව්වත් ඩීල් කාරෝ නැති පැහැදිලි පිරිසිදු දේශපාලන පක්ෂයක් බවට සංවිධානයක් බවට අපේ සමගි ජන බලවේගය පත් වෙලා තියෙනවා. ඉතින් ඇමති පුතා බේරුනේ ගැත්තනේ ඇමති පුතාම කිව්වනේ අනිත් දවසේ ඇවිල්ලා තාත්තා කිව්වේ නැ මම පල්ලි ගියේ නැහැ කියලා. ඉතින් එතුමාමනේ කිව්වේ. අපි සජිත් ප්‍රේමදාස මහත්තයාට කියන්නේ මිනිස්සුන්ව රවට්ටන්න තමුන්නාන්සේ සමාව ගන්න එපා. ඒ ප්‍රකාශය කරපු එක්කනට කියන්න ජාතීන් සමාව ගන්න කියලා එක. දෙක ඔබතුමා මේ පක්ෂේ නායකයා විදියට රටට පොරොන්දුවක් වෙන්න මෙතුමාව තමුන්නාන්සේ ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා අරින්නව අයින් කරන්නේ නැහැ. ඒ රාස පස්සේ කියන්න. කොන්ද පණ තියනවා නම් සජිත් ප්‍රේමදාස මහත්තයාට මම අභියෝග කරනවා. පුළුවන් නම් ජාතික ලැයිස්තුවෙන් පත් කරන්නේ නැහැ කියලා මේ රටට කියන්න කියන එක. ජූලි 2 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි ආනයනික භාණ්ඩ සඳහා පනවා ඇති සීමා තවත් මාස 6කට දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.
රට ඇතුළට ගලා එන මුදල් ප්‍රමාණය අඩුවීමත් විදේශ විනිමය රටින් පිටට ගලා යන මුදල් ප්‍රමාණය වැඩිවීමත් කරන කොටගෙන දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයට මුහුණ දීම සඳහා රටින් පිටට විදේශ විනිමය ගලා යාම වැළැක්වීමට අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. රට තුළට පැමිණෙන විදේශ විනිමය රට සල්ලි වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන සලස්සලා. උදාහරණ වශයෙන් මේ කැබිනට් පත්‍රිකාවෙන් අග්‍රාමාත්‍යතුමා ඉල්ලා සිටි විදේශ මුදල් මෙරටට ගෙනීම සඳහා බාධා ලෙස තියෙන සමහර විනිමය පාලන පනතේ වගන්ති වෙනස් කළා ගැසට් නිවේදනයක් නිකුත් කරන්නට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා සිටිය විනිමය පාලන පනතේ 29 වෙනි වගන්ති ඉවත් කළොත් බොහෝ දෙනෙකුට ඊතර සිටින අයට විදේශ විවාර මුදල් මෙරටට ප්‍රේෂණය කරන්න ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. ඒ නිසා තවදුරටත් ආරාධනය කරනවා ඊතර සිටින ශ්‍රී ලාංකිකයන්ට සහ මෙරටට ආයෝජනය කරන්න හා මුදල් යොදවන්න කැමැති අයට ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂිත ගිණුමක් තිබෙනවා. වැඩි වරප්‍රසාද වරදාන සහිතව සාමාන්‍ය ගෙවන පුලි අනුපාතයට වඩා 2% වැඩිපුර ගෙවන එකී ගිණුමට මුදල් ප්‍රේෂණය කරන්නට ඒ සඳහා තියෙන බාධාවන් සීමාවන් ලිහිල් කරලා තියෙනවා. රටින් පිටට යන විදේශ විනිමය ගලා යාම වැළැක්වීම ජූලි 2 වෙනිදා සිට මාස 6ක කාලයකට ආනයන වලට සීමාවන් පවතිනවා. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල කෙතරම් ඉහළ ගියද මේ වසර තුල ඉන්ධන මිල කිසිසේත් ඉහළ නොදමන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. COVID-19 වසංගතයේ හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ මාගයක් වාර්තා වී තිබුණේ පසුගිය අප්‍රේල් 21 වෙනිදා වන අතර බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඇමරිකානු ඩොලර් 11.57ක් ලෙසයි. අද වන විට බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 37.81ක් ලෙසින්. එය ප්‍රතිශතයක් ලෙස 30%ක ඉහළ යාමක්. ඩීසල් ලීටරයකින් රුපියල් 20ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 35ක් පාඩුවට තමයි අපි පංචේල නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක IOC සමාගමටත් අදාළයි. රාජ්‍ය අය කරගන්න බදු අඩු කරගෙන අධිභාරයේ යම් කොටසක් අඩු කරගෙන ඉන්ධන මිල ස්ථාවරව පවත්වාගෙන යන. මිල ස්ථාවරව පවත්වාගෙන යෑමේ වැඩපිළිවෙල නිසා අපි මේ වෙලාවේ ජනතාව ආරක්ෂා කරනවා. තව ඉදිරියටත් අපිට වාර්තා වෙන්නේ දිගින් දිගටම ඉන්ධන මිලේ වැඩිවීමක් ලෝක වෙළඳපොලේ. කීයට වැඩි වුණත් අපි මේ අවුරුද්ද තුල කිසිසේත් ඉන්ධන මිල වැඩි කරන්න අපේක්ෂාවක් නැහැ. COVID-19 අවදානම සලකා විදේශ නාවිකයන් මෙරටට ගෙන්වා ගැනීම తాවකාලිකව අත්හිටු බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අඩ්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා. මේ අතර මෙරට COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 2001ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනේ තුල නව ආසාදිතින් 10 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව මේ වන විට 2001 දක්වා ඉහළ ගියා. මේ වන විට 1562 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලැබෙන ගණන 428ක්. මේ අතර COVID-19 ආසාදනය වූ නාවික හමුදා සමාජිකයන් 901 දෙනෙකු අතරින් මේ වන විට 811 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන නාවික හමුදා සමාජිකයන් ගණන 90ක්. පුද්ගලයන් 16261 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවසුවේ ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක් තුළ පුද්ගලයන් 4223 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි. මේ අතර COVID-19 හේතුවෙන් කටා, එංගලන්තයේ, මාලදීවින සහ සිංගප්පූරු යන රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 420 දෙනෙකු ඊයේ මෙරටට පැමිණියා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවසුවේ සීෂෙල්ස්, නවසීලන්තය සහ ඉන්දියාව යන රටවල සිට තවත් පිරිසක් අද දිනේ මෙරටට පැමිණීමට නියමිත බවයි. මෙතර විදේශ නාවිකයින් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවන බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අඩ්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසනවා. පසුගිය දවසක අපිට සිදුවීමක් වාර්තා වුණා. ඉන්දියාවේ සිට පැමිණි නාවිකයන් 125කින් 29 දෙනෙක් ශ්‍රී ලාංකික නාවිකයන් 7 දෙනෙකුත් ඇතුළු 29 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වුණා. ඉතින් ඒ වනි දෙයක් එකපාරට අපිට නිරීක්ෂණය වෙච්ච නිසා තාවකාලිකව පිටරටින් විශාල ප්‍රමාණයේ නාවිකයන් පැමිණීම කාලයකට නවත්තුවා. ශ්‍රී ලාංකික නාවිකයන් එන එක අපි තහනම් කරලා නැහැ. ශ්‍රී ලාංකික නාවිකයන්ට අපි විශේෂ පහසුකමක් සපයලා තියෙනවා නෞකාවෙන් බහින ගුවන් තොටුපළේ ඉඳලා ලංකාවට පැමිණීමට. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලෝපුරා සිදු ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 4,84,972 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් රැසකින් මේ වන විට වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 95,000කට අධිකයි. ගෙවුණු දිනය තුලදී ලොව රටවල් රැසකින් COVID-19 ආසාදිතින් 1,72,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා.
නව පුද්ගල මරණ 5071ක්ද ඊයේ දිනේදී වාර්තා වූ අතර ඉන් බහුතරය වාර්තා වූයේ බ්‍රසීලයෙන්. මේ වන විට එරට සිදු ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 53874ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ ලොව වැඩිම ආසාදිතයින්ද බ්‍රසීලෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 40955ක්. එරට සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 11,92,474ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවමත් COVID-19 ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තා වීම අතින් ඉදිරියෙන්ම පසුවන්නේ ඇමරිකාව වන අතර ඊයේ දිනේදී එරටින් නව ආසාදිතයින් 35000කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. ඇමරිකාවේ සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 24,62,000කට අධිකයි. මේ අතර කැලිෆෝනියා ප්‍රාන්තය තුළ COVID-19 ආසාදිතයින් 69%ක ඉහළ යාමක් වාර්තා වනවා. ෆ්ලොරිඩා, ඇරිසෝනා, මිසිසිපි, නෙවාඩා යන ප්‍රාන්තවලින්ද COVID-19 ආසාදිතයින්ගේ ශීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. මෙවන් පසුබිමක දෙවනවර ජනාධිපතිවරණ සටනේ මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විටත් ජාත්‍යන්තරයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා. මෙම සතියේ නැවත විවෘත කිරීමට පියවරගෙන තිබූ ඇමරිකාවේ ඩිස්නිලන්තයේද ආසාදිතයින්ගේ ඉහළ යාම සැලකිල්ලට ගෙන තවදුරටත් වසා තැබීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. මේ වන විට ඇමරිකාවේ සිදු ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 1,24,000කට අධිකයි. එළඹෙන සතිය වන විට ලෝපුර ආසාදිතයින් මිලියන 10 ඉක්මවා යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. We expect to reach a total of 10 million cases within the next week. COVID-19 වෛරස ව්‍යාප්තිය පාලනයට කොලොම්බියාවට පනවා ඇති සංචරණ සීමා උල්ලංඝනය කරමින් සාද පවත්වන පුද්ගලයන් වැටලීමට එරට පොලිසිය මෙලෙස පියවරගෙන තිබෙනවා. COVID-19 මර්ධනයට එන්නතක් ගොඩනැගීමේ කාර්යභාරයේ නිරත වී සිටින ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායම් සමග සාකච්ඡාවකට බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු මෙලෙස සහභාගී වී සිටියා. මෙතර අප්‍රිකානු කලාපයේ ප්‍රථමවරට COVID-19 මර්ධන එන්නත සායනිකවත් හදා බැලීමට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඊයේ පියවරගෙන තිබුණා. ඊට COVID-19 ආසාදිතයින් මෙන්ම HIV ආසාදිතයින්ද යොදාගෙන තිබීම විශේෂත්වයක්. බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉම්පීරියල් අධ්‍යයන පීඨය විසින් නිර්මාණය කරන ලද COVID-19 මර්ධනයට හැකි බවට විශ්වාස කරන තවත් එන්නත සායනිකවත් හදා බැලීම් ඊයේ ආරම්භ කෙරුණා. මේ අතර මෙක්සිකෝවේ අලුත උපන් නිවුන් දරුවන් 30 දෙනෙක් COVID ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. මාරාන්තික වෛරසය දෙමව්පියන්ගෙන් බිලිඳුන්ට ආසාදනය වන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මෙන්ම ලොව දැවැන්ත ගුවන් සමාගමක් වන කොන්ටස් ගුවන් සමාගමට මුහුණ දීමට සිදු ඇති ආර්ථික අවපාතය වළක්වා ගැනීමට ගත් පියවරක් ලෙස සිය සේවකින් 6000කගේ රැකියා අත්හිටවා තිබෙනවා. වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ බවට විශ්වාස කරන චීනයෙන් ඊයේ නව ආසාදිතින් 19 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 19 දෙනෙක් බීජිං නුවරින් සොයාගත් ආසාදිත පුකුරේ ආශ්‍රිතයන්. දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන ඉන්දියාවෙන් ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 16,000කට අධිකයි. මහමැතිවරණය පිළිබඳව දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. මන් දන්නේ නැහැ මැතිවරණ කොමසාරිස්වරයාට සහ කොමිසමට වෙන මොනවා හරි බේතක් ඇවිලාද නැත්නම් මොලේ විකාර වෙලාද කියලා. මේක නිකන් මට නම් හිතෙන්නේ සැඟවුණු අමුත්ත තෝරන තරඟේ වගේ ගිහිල්ලා හොල්ලලා අහන්න ඔයා ඡන්ද ඉල්ලන කෙනෙක්ද? අංකේ මොකද්ද? අපි වාට ඡන්ද දෙන්න. මහින්ද මහත්තයාගේ ෆොටෝ එක දැක්කහම ඒකට ආකර්ෂණය වෙන ඡන්දදායකයා පෝට්ටුවට කොච්චර ඡන්ද දෙනවද කියලා බයයි. ගෝඨාභය මහත්තයාගේ දාපුවම දැන් කොහොම තියෙයිද? එදා අපි 69 ලක්ෂ පෝට්ටුවට ඡන්ද දීලා එතුමාව ජනාධිපති නොකරන්න අර ඩබල් හිටියනම් කොහොමද? හැම ගෙදරම සුදු කොඩි තමයි. පෞගිය මාස 8ක් තිස්සේ තමන්ගේ වැඩබැරිකම පෙන්නකොට ජනතාවට පොරොන්දු වෙච්ච 69 ලක්ෂයගේ අපේක්ෂාවන් නැතිබංග කරන්න කටයුතු කරද්දී රටේ ජනතාව ලෑස්ති වෙලා ඉන්නවා අද සමගි ජන බලවේගයත් එක්ක ඒක රාසි වෙන්න. හිතන්න එපා පළවෙනි සැරේ රවට්ටලා ඡන්දය අරගෙන 69 ලක්ෂයක් ජනතාව නැවත වරක් රවට්ටන්න මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. අර කබර ගෝයා තන ගෝයා කළා කන ප්‍රතිපත්තිය තුල ආණ්ඩු ඉන්න බව පේනවා. ප්‍රබල විපක්ෂයක් තියෙනවා නම් අපිත් කැමති. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හොදගෙන අපිත් එක්ක එකතු වෙන ආකාරය අපි දකිනවා. රටේ ඉදිරි ගමන සක්‍රියව ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් ආණ්ඩුවක් අවශ්‍යයි කියන මතයට ජනතාව අද පෙළ ගැහිලා ඉන්නවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා
ජනාධිපති අපේක්ෂක කෙරුව අතින් ගන්න ගිහිල්ලා ඊට පස්සේ අපිට එතුමා අතාරින්න පුළුවන්ද? අපිට අතාරින්න බෑ. මෛත්‍රීපාලට අකුල ගන්න සිද්ධ වෙන්න නිසා එතුමා අපිත් එක්ක තරහ වුණා. පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු එතුමාට ආවා. එතුමා මොකද කිව්වේ? කාටවත් කිව්වේ නෑ. එතුමා හෙලිහිල රට ගියා. ප්‍රහාරයෙන් පස්සේ තමයි ලංකාවට ආවේ. එතුමා කිව්වා ප්ලේන් තිබ්බේ නෑ කියලා. දෙවතාවක් ලංකාවට එන්න ප්ලේන් තිබ්බා. ඒ දෙක අත්හැරලා තමයි එතුමා ආවේ. ඔක්කොම කුවන්තරන. අපි නීතිපොත් බලලා කියන්නේ සජිත් එක්ක අපි ගියේ හදවතින්. සජිත් ඇරෙන්න මෙරණායකයෙක් මේලෙක් බන්නේ නැහැ. දැන් හම්බන්තොටට වෙලා හිටපු සජිත් ප්‍රේමදාස මහත්තයා කොළඹට ඇවිල්ලා දැන් කොළඹ අඩුපාඩු ගැන හොයනවා. හම්බන්තොට සජිත් ප්‍රේමදාස කියන්නේ සිහින මාලිකා හදන දේශපාලන නායකයෙක් කියන එක අපිට කියන්න ඕන. ගිය ජනාධිපතිවරණයේදී කරන්න බැරි දේවල් තමයි ඔක්කොම කිව්වේ. දැන් ගිය සැරේ ඔච්චර ලොකු බලවේගයක් තිබිලා පක්ෂ ඔක්කොමත් එකතු වෙලා පක්ෂ කැඩෙන්නේ නැතුව එකට ඉන්න වෙලාවක ජනාධිපති වෙන්න බැරි වෙච්ච මිනිස්සයා දැන් කොහොමද අගමැති වෙන්නේ? සජ්ජාතික පක්ෂ CC කට කැඩිලා. ගම්මානයේ පිහිටි වැවේ ජලය සිය වගා කටයුතු සඳහා ප්‍රමාණවත් පරිදි යොදා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බදුල්ල විනීතගම ප්‍රදේශයේ ගොවි ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ ගැටලු විසඳීමට කඩිනමින් මැදිහත් වන ලෙසයි. මේ බදුල්ල දිස්ත්‍රික්කයේ විනීතගම වියදිගුණ ගම්මානයේ පිහිටි වැවයි. වැවේ ජලය යොදා ගැනීමෙන් අක්කර 100ක පමණ වෙල්යායක වගා කටයුතු සිදු කිරීමට හැකි නමුත් ඉන් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මේ වන විට වගා කටයුතු කිරීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ වැව් බැම්මේ ඇති කාන්දු වීම සහ වැවේ සොරවුව කැඩී බිඳී යාම හේතුවෙන් ජනතාවට වැවෙන් ප්‍රයෝජනයක් ගත නොහැකි තත්ත්වයක් උද්ගත වෙති බවයි. දැන් කුඹුරු බලන්න එක්කම ඉවරයි. ගන්න දෙයක් නැහැ. කුඹුරු වැඩ කරන්න විදියක් නැහැ. අපේ කන්න වීටියක් නැහැ, හාල්ටියක් නැහැ. මොකද්ද මේ තේරුම? ඉක්මන් කළා. බැම්මක් දාලා අපේ ගලවා ගා දෙන්න. වැවේ බැම්ම හොඳටම පුපුරලා. වතුර පිරෙන්නේ නැහැ. වතුර ලීක් වෙනවා. ඉතින් කොහොමද පහළ කොටසේ ඒ වෙල්යාය වැඩ කරගන්න ක්‍රමයක් නැහැ. වතුර ටික පොළොව යටින් යන්නේ. අපි පොඩි කාලේ දෙමව්පියොත් එක්ක ඇවිල්ලා කුඹුරු කොටලා හවස ගෙදර ගිහිල්ලා ඒ වගේ තත්ත්වයක තිබුත් තැනක මේක දැන් මේ විනාශ වෙලා මේ දැන් හවස් වෙලා මේ හරිය ගත්තොත් එimhe කුඩු ගහන්න, ගංජා ගහන්න ඒ වගේ වල් බී වෙලා තියෙන තැනකටපත් වෙලා තියෙනවා. අවස්ථා ගණනාවකදී වැව ප්‍රතිසංස්කරණය කිරීම සිදු කළද ඉන් කිසිදු පළක් වී නොමැති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. මේකට සෑහෙන අපේ මුදල් වියදම් කරලා තියෙනවා, රටේ මුදල් වියදම් කරලා තියෙනවා. ඉතින් අපි ඉල්ලන්නේ වගකීම් උත්තංගෙන් මේ වැව නැවත තවත් ප්‍රතිසංස්කරණය කරලා මිනිසුන්ට ගොවිතැන් කරන්න ඒ අවශ්‍ය කටයුතු කරලා දෙන්න. වැහි කාලෙට තමයි මේ වතුර ස්ටොක් වෙන්නේ. ඒ ටිකවත් මේ රඳාපවතින්නේ මේකේ ලීක් එක වැඩි. ඉතින් ගොවින්ගේ උනන්දුව තියෙනවා. මේකේ මේ ලීක් එක නිසා තමයි මේ මෙච්චර මේ වැව පහළට යන්නේ. මෙම වැව නිසි පරිදි ප්‍රතිසංස්කරණය කර ජනතා සුබසිද්ධිය වෙනුවෙන් යොදවන්නේ කවදාද? ජනාධිපති මාමා අපිට මේ වැව හදලා දෙන්න. ජන ජීවිතය කාර්යක්ෂම කර ගැනීමට මාර්ග පහසුකම් අත්‍යවශ්‍ය සාධකයක්. නමුත් අඩසිය වසකට ආසන්න කාලයක් ප්‍රතිසංස්කරණය නොවුණු අබලන් මාර්ගයක ගමන් කිරීමට සිදුව ඇති ගම්වාසීන් පිරිසක් පිළිබඳව අපට බදුල්ල ගල්පොත්තාවල ප්‍රදේශයෙන් වාර්තා වුණා. අද රතු මිනිත්තුවේ අවධානය ඒ පිළිබඳවයි. මේ බදුල්ල ගල්පොත්තාවල ගම්මානයයි. බදුල්ල නගරයේ සිට කිලෝමීටර් 4ක පමණ දුරින් පිහිට ඇති මේ ගම්මානයේ පවුල් 35ක් පමණ ජීවත් වනවා. ගම්මානයට ප්‍රවිෂ්ඨ වීමට ඇති ගල් ඇල්ලූ මෙම මාර්ගය මේ වන විටත් ඇත්තේ දැඩි අබලන් තත්වයකයි. වසර 50කට වැඩි කාලයක සිට මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු වී නොමැති බවට ගම්වාසීන් චෝදනා කරනවා. අපි පොඩි කාලේ ඉඳලා මේ පඩිපෙළේ තමයි හෙලට පහළට කඩේට පවා ගියේ. ඉතින් මේ පඩිපෙළ දැන් අවුරුදු 37ටම කිසිම මේ ප්‍රතිසංස්කරණයක් වුණේ නැහැ. දැන් මේ වැහි කාලට යන්න ඉතාමත් අපහසු. උඩහෙනම් පල්ලට එන්න හරි බයෙන් වැටේ කියලා. ආසන්නතම නගරය වන බදුල්ල නගරයට රෝගීන් පවා රැගෙන යාමට සිදුව ඇත්තේ දැඩි දුෂ්කරතා මැදයි. මාර්ගයේ අබලන් වීම හේතුවෙන් පාසල් දරුවන්ද දැඩි අසිරුතාවකට පත්ව සිටිනවා. අපේ පාරේ ගොඩක් ළමයි ඉස්කෝලේ යනවා. මමත් දෙක දවසක් පාරේ වැටුණා. වසර ගණනකින් ප්‍රතිසංස්කරණය නොවුණු මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස ගම්වැසියන් ඉල්ලා සිටිනවා. අපි මේ මැති ඇමතුරු හැම සියලු දෙනාගම මේ පාර ඉල්ලනවා. තාම අපිට ලබා දුන්නේ නැහැ. අපිට හදිසියෙන් ලෙඩක් දුකක් වුණාමත් මිනිස්සෙක් ගෙනියන්න බෑ. මරණයක් වුණත් මේ පඩිපෙළ ගෙනියන්න බෑ. මේ පඩිපෙළ වීල් එකක් ගෙනියන තත්වයටවත් කොන්ක්‍රීට් පාරක් ලෙස සාදා දෙන ලෙස ඉල්ලා සිටිනවා. දැන් අවධානය දවසේ විනිමය අනුපාත පිළිබඳව.
පවතින කොවිඩ් අවධානම හේතුවෙන් ලබන මාස බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා එක් නොවන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා. බංග්ලාදේශයේ පවතින කොවිඩ් අවධානම හේතුවෙන් සිය ක්‍රීඩකයන්ට නිසි ලෙස මෙම තරඟාවලිය ඉලක්ක කරගැනීමෙන් පුහුණු වීම ආරම්භ කිරීමට නොහැකි වූ බවත් බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් මෙරට ක්‍රිකට් බලධාරීන් දැනුවත් කර ඇති අතර තරඟාවලිය යලි පැවැත්වීම දිනයක් පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතයි. ලෝක ටෙස්ට් ශ්‍රී ලංකා තරඟාවලට අදාළව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන මාස මෙරට තරඟ සංචාරය කිරීමට නියමිත වූ තිබුණේ ටෙස්ට් තරඟ 3කට සහභාගී වීම සඳහායි. මේ අතර කොවිඩ් ප්‍රසංගතයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දෙවැනි පුහුණු කඩවුල මේ දිනවලදී පල්ලිකඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වෙනවා. දින 10ක කාලයක් තිබෙන මෙම පුහුණු සැස සඳහා එක් වන ක්‍රීඩකයන් සංඛ්‍යාව 24ක්. But we've worked from the 25th of July. So come the 25th of July, we're going to be ready to play cricket, whether that's test matches, 2020s or ODIs. We've worked on the 25th of July and we've worked our program back from that. ආස තුනකට පස්සේ ක්‍රීඩා කරනකොට කොහොමත් අපිට තිබිච්ච 100%ක්ම ගන්න අමාරුයි. වේලසිනින් පටන් ගන්න තියෙන අපිට එතනට යන්න ඕනේ ඉඳයි. ගොඩක් මහන්සි වෙනවා ෆාස්ට් බෝලර්ස්ලා වගේ බැට්ස්මන්ලා හැමෝම. ඉතින් මේ සැසින් අපි නවත්තන්නෙත් නෑ. අපි නැවත වරක් එක්තරාමේ අපි ආයි ට්‍රේනින් පටන් ගන්නවා. ඉතින් අපි ආරම්භ කරපු දෙයටම ඉන්ටර්නැෂනල් ක්‍රිකට් යනකම් කරගෙන යන එක ගොඩක් හොඳයි. 2011 ලෝක කුසලානේ අවසන් තරඟයේදී තරඟ පාවා දීම පිළිබඳව එවක ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින නායකයා මෙහිදී අදහස් පළ කළා. යම්කිසි හේතුවක් තියෙන්න ඕනේ ඉතින් එහෙම කරන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ පිරිසිදුභාවය රැකගන්න මේ දේවල් ඔප්පු කරන්න ඕනේ. ඔප්පු කරන්නේ නැතුව හැමෝටම චෝදනා කරන්න පුළුවන්, හැමෝටම විවේචනය කරන්න පුළුවන් ලංකා ක්‍රිකට් ගැන. නමුත් අපි 2011 ඉඳන් දැන් බලද්දි ගොඩක් කාලයක් ගිහිල්ලා ක්‍රීඩකයෝ වශයෙන් අපි කැමති දෙයක් වුණා නම් මේ දේවල් ඉදරව් වෙනවාට. මේ අතර ලබන අගෝස්තු මාස 8 වෙනිදා සිට 20 වෙනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා දී තිබෙනවා. විදේශ ක්‍රීඩකයන්ගේද සහභාගීත්වයෙන් කණ්ඩායම් 5ක් එක්වන තරගාවලිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි මෙම අනුමැතිය ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපුරුම මහතා විසින් ලබා දී ඇත්තේ. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ලංකා ප්‍රීමියර් ලීග් පන්දුවර 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙනු ඇති. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ. නාගරික සංවර්ධන අධිකාරිය සහ පහත්බීම් සංවර්ධන මණ්ඩලය හා එක්ව මහ කොළඹ ගංවතුර පාලනය කිරීමේ සැලැස්මේ එක් අදියරක් වන කොළොන්නාව ඇල මාර්ගයේ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එම ව්‍යාපෘතිය සිදු කෙරෙන කොළොන්නාව අවට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. කොළොන්නාව ඇල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 1400ක් වන අතර ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා නාගරිකම් වීදියේ ඉදිකරන ජල පොම්පාගාරයේද නිරීක්ෂණයට ලක් කළා. හිරු මධ්‍යජාලයේ සහෝදර නාලිකාවක් වන සූර්යන් FM හි ආරම්භක වැඩසටහන් කළමනාකරු ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ සංනිවේදක සින්නයියා නඩරාජසිවම් මහතා ඊයේ රාත්‍රියේ අභාව ප්‍රාප්ත වුණා. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී ඔහු අභාව ප්‍රාප්ත වන විට 74 වන වයේ පසු වුණා. ඔහු සිංහල සහ දෙමළ ටෙලිනාට්‍ය රැසකට සහ චිත්‍රපට කිහිපයකටද සිය රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. කාබනික පොහොරවල පොස්පරස් ඕනතාවට විසඳුමක් ලෙසින් දේශීය සන්නාම යටතේ එප්පාවල රොක් පොස්පේට් පොහොර මිශ්‍රණය හඳුන්වා දීමේ උත්සවය කර්මාන්ත හා සැපයුම් කළමනාකරන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කිරුළපන පොල්හියන්ගොඩ යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කළ 22 හැවිරිදි හමුදා සෙබළෙකු රාජකාරී ගිනියවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. සිද්ධිය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි. ක්‍රෙඩිට් කාඩ් පතක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයෙකු නාරාහෙන්පිට පොලිස් ස්ථානය තුලදී ගෙලපැල දාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සඳහන් කළේ සපත්තු ලේස් පටියක් උපයෝගී කරගෙන මෙලෙස ගෙලපැලලාගෙන මිය ගොස් ඇති බවයි. රාජකාරී නිමවී යලි පොලිස් ස්ථානයට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගමන්ගත් යතුරුපැදියේ බීමත් රියදුරක පැද වූ කැබ් රථයක් ගැටි අද අලුයම 4ට පමණ සිදු වූ අනතුරකින් එක් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් වුණා. පාන්දර මුහුදු තීරයේ පාවෙමින් තිබූ කාන්තා මලසිරුරක් නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය එක්ව ගොඩටගෙන තිබෙනවා. තනමල්විල කිතුල් කෝට්ටේ ගංජා හේනක් වැටලූ මොනරාගල දිසා විෂමද්‍රව්‍ය ඒකක නිලධාරීන් බේලි ගංජා ග්‍රෑම් 278ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. අටසිය හතරි සරනේ මෙහෙම මෙහෙම කොළ උඩට ඉටින්න දැම්මම නම් ගිනි ගන්නවා. මුලටම ගිනි ගන්නවා. ඒක මුලඟ මේ අතර. හරි හරි. මොණරාගල කොට්ටහස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ තෙනගල් ලන්ද රක්ෂිතයේ මහා පරිමාණ අයුරින් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් සහ ගංජා ජාවාරමක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. රට වටා හිරෝ.
හිරු 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යාලි හමුවන්නේ සවස 6:55 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. සුබ දවසක්. Hiru TV මේ ටෙලිවිෂන් අලුත් කරන